ආයිබෝන් පුතේ අපි අද කතා කරන්නේ 9 වන ශ්‍රේණියේ 14 වන පාඩම. නිබ්බානං පරමං සුඛං. නිවන පරම සුවය වෙන්නේ කොයි විදියටද කියන එක තමයි පුතේ අපි අද මේ පාඩමෙන් කතා කරන්නේ. පුතාලා දන්නවා 8 වන ශ්‍රේණියේදී ඉගෙන ගත්ත දුක්ඛ ආර්ය සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය. දුක දුකට හේතුව. අපි මේ පන්තියේදී කතා කරනවා පුතේ දුක නැති කිරීම හා දුක නැති කිරීමේ මාර්ගය කියන ආර්ය සත්‍ය දෙක. දැන් නිබ්බානම් පරමං සුඛං පාඩමෙන් කතා කරන්නේ පුතේ නිවන් ලබන්නේ කොහොමද? ඒ කියන්නේ තුන්වෙනි ආර්ය සත්‍ය. මේ රූප රාමුව දිහා බලද්දි පුතාලට මතක් වෙනවා මෙතන ඉන්නේ කවුද කියලා. බුදුරජාණන් වහන්සේ එදා මංගල ධර්මදේශනය සිද්ධ කරා පුතේ ඇසලපුර පසළොස්වක පොහෝ දිනයක. බෝධිසත්වයන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා පළමු ධර්ම දේශනාව කරන්නේ කාටද කියලා නුවණින් විමසලා බලද්දී මුලින්ම බැලුවේ උන්වහන්සේට බෝසත් අවදී ශිල්ප ඉගැන්නුව ගුරුවරු ඉන්නවද කියලා. පළවෙනියෙන් බැලුවා භාර්ගව ගුරුතුමා. ඒ වෙද්දි පුතේ භාර්ගව ගුරුතුමා මියගොස් සිටි නිසා දෙවනුව බලනවා ආලාර කාලාම ගුරුතුමා. ඒ ගුරුතුමත් මිය ගිහින් සිටිය නිසා තෙවනුව බලනවා උද්දකරාම පුත්ත ගුරුතුමා. මේ විදියට ඒ ගුරුතුමන්ලා තිදෙනම ජීවතුන් අතර නොසිටි නිසා අනතුරුව බලනවා පස්වක තවුසන් වහන්සේලා ඉන්නවද කියන එක. උන්වහන්සේ නුවණින් දකිනවා පස්වක තවුසන් වහන්සේලා බරණැස ඉසිපතනේ වැඩ ඉන්න බව. මේ පස්වක තවුසන් වහන්සේලා වැඩ හිටියේ ඉසිපතන මිගදායේ. මිගදාය කියන්නේ පුතේ මුවන්ගෙන් පිරුණු වනාන්තරයක්. ඒ තවුසන් වහන්සේලා හොයාගෙන ඇවිත් බුදුරජාණන් වහන්සේ පළමු ධර්මදේශනය සිදු කරනවා. ඒ පළමු ධර්මදේශනය සිදු කරන්නේ පුතේ චතුරාර්ය සත්‍ය ධර්ම දේශනාව. දුක්ඛාර්ය සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍ය කියන සත්‍ය හතර. මේ ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව ඇහුවට පස්සේ පළවෙනි දවස දෙවෙනි දවස මේ ආදි වශයෙන් පුතේ එක දවසේ සෝවාන් තත්ත්වයට පත් වෙනවා මේ තවුසන් වහන්සේලා 5 දෙනා. එහෙමනම් බුදුරජාණන් වහන්සේගේ මංගල ධර්ම දේශනේ උනේ පුතේ ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව. මේ ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාවේ හරය උනේ සිව්සස් දහම. සිව්සස් කියන්නේ පුතේ සත්‍යය 4. චතුරාර්ය සත්‍ය ධර්මයේ තමයි එදා ඇසලපුර පසළොස්වක පොහෝ දිනේදී මංගල ධර්ම දේශනය සඳහා සිද්ධ කළේ. එහෙමනම් බලමු අපි මේ ආර්ය සත්‍ය 4 ලොව පවතින සත්‍යය 4 මොකක්ද කියලා. දුක්ඛ ආර්ය සත්‍යය පළවෙනි එක. ඒ කියන්නේ දුක පිළිබඳ උතුම් සත්‍යය. දෙවෙනි සත්‍යය දුක්ඛ සමුදය ආර්ය සත්‍යය. දුක හට ගැනීම පිළිබඳ උතුම් සත්‍යය. 3 දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය. දුක නිවීම පිළිබඳ උතුම් සත්‍යය. 4 දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍යය. දුක නිවීමේ මාර්ගය පිළිබඳ
උතුම් සත්‍ය. මෙන්න මේ විදියට දුකට හේතුව දුක නැති කිරීම හා දුක නැති කිරීමේ මාර්ගය කියන ආර්ය සත්‍ය හතර තමයි පුතේ එදා මේ කොණ්ඩඤ්ඤ වප්ප බද්දිය මහා නාම අස්සජි කියන තවුසන් වහන්සේලා 5 දෙනා සඳහා දේශනා කරනු ලැබුවේ. මේ මිනිස් සිත් සතන් තුල නිරතුරුවම බැසගෙන තියෙන මුල් තුනක් තමයි පුතේ රාග, දෝෂ, මෝහ කියන්නේ. මේවා බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා කෙලෙස් ගිනි විදිහට. ගින්දර කියන දේ හොඳ දෙයක් නෙවෙයි. මොකද ගින්දරෙන් සිද්ධ වෙන්නේ පුතේ පිච්චෙන එක. එහෙමනම් පුද්ගල సంతානයේ මේ රාගය, ද්වේෂය, මෝහය කියන කෙලෙස් තිබුණොත් ඒ පුද්ගලයාට නිවන් දොරටුව ඇහිරෙනවා. මේ නිවන් දොරටුවට යන්නට නම් රාග, දෝෂ, මෝහ කියන කෙලෙස් සිඳ දමා ගමන් කළ යුතු වෙනවා. රාගය කියන්නේ පුතේ කැමැත්ත, ආසාව. දෝෂය කියන්නේ ද්වේෂය, තරහ ගතිය. මෝහය කියන්නේ මුලාව, මෝඩකම. මොකද්ද මෝඩකම? චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳ අවබෝධයක් නොමැතිකම. එහෙමනම් මේ රාග, දෝෂ, මෝහ කියන සියලු කෙලෙස් සිඳ දැමීමෙන්ම පමණයි පුතේ ආර්ය තත්ත්වයට පත්විය හැකි වන්නේ. එහෙමනම් මේ කෙලෙස් සිඳ දමමින් උතුම් නිවනට පත් වෙන්නට නම් පුතේ චතුරාර්ය සත්‍ය ධර්මයේ එකිනෙක පිළිවෙලින් අවබෝධ කරගත යුතු වෙනවා. එහෙමනම් අපි බලමු පළවෙනි ආර්ය සත්‍යය දුක්ඛ ආර්ය සත්‍යය. අපි 8 වන ශ්‍රේණියේදී දුක්ඛ ආර්ය සත්‍යයත් දුක්ඛ සමුදය ආර්ය සත්‍යයත් ගැන කතා කළා පුතේ. නමුත් මේ පන්තියේදී අපි 3 වෙනි ආර්ය සත්‍යය ගැන කතා කරන්නට කලින් කෙටියෙන් මේ ආර්ය සත්‍ය දෙක ගැන එක දෙක ආර්ය සත්‍යයන් ගැන කෙටියෙන් පොඩ්ඩක් මතක් කරගමු. එහෙමනම් බලමු පුතේ පළවෙනි ආර්ය සත්‍ය දුක්ඛ ආර්ය සත්‍ය. කියන්නේ දුක පිළිබඳ උතුම් සත්‍යය. අපි ඉපදුණු අවස්ථාවේ ඉඳලා මිය යන අවස්ථාව තෙක් පුතේ මෝන දෙන්නේ බොහෝ දුක්ඛම් කටළු ගොඩකට. ඒව මොනවද කිව්වොත් ඉපදීම, මහලු වීම, රෝගී වීම, මරණය, ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් හා එක්වීම, කැමැති දේ නොලැබී යාම, පංච උපාදානස්කන්ධයම දුකක් විදිහට අපි කතා කළා. අපි මේ දුක් 8 හැඳින්නුවා පුතේ 8 වැදෑරුම් දුක කියලා. ඉපදුන පුද්ගලයෙක් අනිවාර්යයෙන්ම මරණයටපත් වෙනවා. ඒ මරණයටපත් වන තෙක් පුතේ අපි නොයෙකුත් දුක්වලට මුහුණ පානවා. අපි කැමති නැහැ මහලු වෙනවට, වයසට යනවට. අපි කැමති හැමදාම එකම ආකාරයකින් ඉන්න. හැබැයි ඒත් වයසට යනවා. ඒ වගේම ලෙඩ වෙන්නට අකමැති. ඒත් මිනිස්සු ලෙඩ වෙනවා. උණ හැදෙනවා, හෙම්බිරිස්සාව. ඊට පස්සේ හදිසි අනතුරකින් තුවාලයක් වෙන්න පුළුවන්. අපි ඒ දෙයට මූණ දෙන්නට කැමති නැහැ. ඒ වගේම මරණය. මරණයට මූණ දෙන්නට කොහෙත්ම කැමති නැහැ. ප්‍රියයන්ගෙන් වෙන්වීම. අපි කැමති අය අපෙන් ඈත් වෙනකොට අපි හරියට දුක් වෙනවා. අප්‍රියයන් හා එක්වීම. අකමැති අය සමග වාසය කරන්නට අපි අකමැති වෙනවා. කැමති දේ නොලැබී යාම. අපි ආසාවෙන් ලං කරගන්නට යන දේ අපිට නොලැබී යනකොට අපිට මහත් දුකක් ඇති වෙනවා. ඒ වගේම තමයි මේ කියපු හැම දුකක්ම ඇති වෙන්නේ මේ පංච උපාදානස්කන්ධය හේතු කරගෙන. මොකද්ද පංච උපාදානස්කන්ධය කියන්නේ පුතේ? රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන පංචස්කන්ධය
උපාදානය කර ගැනීම නිසා තමයි දුක හටගන්නේ මිනිස් సంతානය තුල. උපාදානය කියලා කිව්වේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංචස්කන්ධය දැඩිව අල්ලා ගැනීම. කොහොමද දැඩිව අල්ලාගන්නේ පුතේ? මම මේ මගේ, මේ අත මගේ, මේ කකුල මගේ, මේ අම්මා මගේ, මේ තාත්තා මගේ, මේ වාහනය මගේ, මේ පැන්සල මගේ, මේ පොට්ටික මගේ ආදී වශයෙන් පුතේ අපි හැම දෙයක්ම මගේ කියලා උපාදානය කර ගැනීමම තමයි පුතේ මහත් දුකක් විදිහට බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙන්නේ. ඒකට තමයි කිව්වේ පංච උපාදානස්කන්ධේම මහා දුකක් කියලා. එහෙමනම් පුතේ අපි බලමු මේ කියපු අටවැදෑරුම් දුක පුතාලට මේ රූපරාමුවේ දකින්නට පුළුවනි. ඉපදීම මහත් දුකක් කියන එක. අම්මගේ කුස තුල මාස 10ක් ඉඳලා තමයි අපි මේ ලෝකේ එළිය බලන්නේ. ඒ එළිය බලන මොහොතේ අපි මහා හයියෙන් අඬාගෙන තමයි මෙලොව දකින්නේ. ඒ අඬන ඇඬුම මිය යන තෙක්ම අපි ළඟ තියෙන දෙයක් පුතේ. හැම දෙයකදීම අපි දුක් වෙනවා. කඳුළු එන තෙක් ඇඬුවේ නැතත් හැම සිද්ධියකදීම අපි හරියට දුක් වෙනවා, කම්පාවටපත් වෙනවා. වයසට යාම, ලෙඩවීම, මරණයටපත් වීම, කැමති දෑ නොලැබීම, අප්‍රියයන් හා එක්වීම ආදී වශයෙන් මේ විදියට අපි මුහුණ දෙන මේ සියලුම දුක් අපි මුලින් කතා කළා උපාදානස්කන්ධ පහම මහත් දුකක් කියලා. එහෙමනම් පුතේ මේ දුකට හේතුව තමයි දෙවෙනි ආර්ය සත්‍යයෙන් කතා කළේ. දුක්ඛ සමුදය ආර්ය සත්‍ය. දුක හට ගැනීම පිළිබඳ උතුම් සත්‍යය. මේ ගැනත් අපි කතා කරා පුතේ 8 වන ශ්‍රේණියේදී. එහෙනම් මේ දුකට හේතුව විදිහට බුදුරජාණන් වහන්සේ පෙන්නලා දුන්නා ත්‍රිවිධාකාර දුකක්. සසර සැරිසරන විට මේ දුකට හේතු වන කරුණු තුනක්. මොනවද හේතු වන කරුණු තුන? කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. එහෙනම් මේ දුක හටගන්නේ පුතේ අපි තුල පවතින තණ්හාව නිසා. තණ්හාව කිව්වේ ආසාව, දැඩි ආසාව. කාම තණ්හා වශයෙන් දැක්වේ පස්කම් සැපතට තියෙන ආසාව. ඇස, කන, නාසය, දිව, ශරීරය ආදී වශයෙන් අපි පංචේන්ද්‍රයන් පිනවීම තමයි නිරතුරුව කරන්නේ. ඒ පංචේන්ද්‍රයන් පිනවීමට ඇති ආසාව තමයි පුතේ කාම තණ්හාව කිව්වේ. භව තණ්හාව විදිහට පෙන්වුවේ ආත්මය පිළිබඳ හැඟීම මුල් කොටගෙන ඇති ආසාව. මේ ආත්මය පිළිබඳව තියෙන ආසාව තමයි භව තණ්හාව. භවයේ පිළිබඳ තියෙන කැමැත්ත. ඒ වගේම විභව තණ්හාව. පරලොවක් නැහැ කියලා හිතලා මේ ලොව පුළුවන් තරම් සැප විඳීමට තියෙන කැමැත්ත. ඊළඟ ආත්මයක් නැහැ. කවුද ඕවා කියන්නේ? ඔය බොරු ආදී වශයෙන් ඊළඟ ආත්මයක් ගැන තියෙන විශ්වාසය නැති නිසා ඇතිතරම් මේ ආත්මෙදී ණයට අරගෙන කනවා. නොයිකුත් වැරදි වැඩ කරලා ජීවත් වෙනවා. මේ විදියට ඊළඟ ආත්මයත් විශ්වාස නොකර මෙලොව පමණක් හිතලා සතුටු වීම තමයි පුතේ විභව තණ්හාව. මේ විදියට අපි කතා කළා කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කිව්වේ එහෙමනම් පුතේ හරියට මහා දැවැන්ත වෘක්ෂයන් තුනක් වගේ. තාලට මේ රූපරාමේ දකින්නට පුළුවනි විශාල වෘක්ෂයන් තුනක්.
ඒ හැම වෘක්ෂයක්ම පොළවට හොඳින් සවි වෙලා තියෙනවා. ඒ මුල් පොළවට හොඳටම බද්ධ වෙලයි තියෙන්නේ. එහෙනම් මේ ගස කිසිම විදිහකින් ගැලවී වැටීමක් ඉතිරී යාමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම තමයි පුතේ අපි ළඟ තියෙන තණ්හාව. කාම තණ්හාව. අපි ළඟ තියෙන තේ නිවන් දකින්නට අමාරුයි. මේ දැවැන්ත වෘක්ෂය වගේ. නිරතුරුවම අපි ආසාවන්ගෙන් පෙළෙනවා. භව තණ්හාව. භවයට අපි ඇති කැමැත්ත. අපි භවයට ඇලී ගැලී ඉන්නේ මෙන්න මේ වෘක්ෂය පොළවට සවි වෙලා තියෙන ආකාරයෙන්. විභව තණ්හාව. ඊළඟ ආත්මයක් නැහැ කියලා හිතලා අපි මෙලොව සතුටු වෙන්න මහන්සි ගන්න හරියට මෙන්න මේ වෘක්ෂය පොළවට සවි වෙලා තියෙන ආකාරයෙන්. එහෙමනම් මේ වෘක්ෂයන් සහ මුලින්ම අයින් කරලා මේ පොළවට සවි වී තියෙන මුල් ටිකත් එක්කම අපි ගලවලා ඉවත් කරොත් තමයි අපිට නිවන් දකින්නට පුළුවන් වෙන්නේ. මේ එකක හෝ මුල් කැබැල්ලක් හෝ ඉතිරි වුණොත් පුතේ ආයි ඒ ගස හැදෙන්නට ඉඩ තියෙනවා. එහෙමනම් මේ වෘක්ෂයන් තුන මේ මුල් සමගින් කොහොමද ඉවත් කරන්නේ? ඒ විදියටම පුතේ අපි ළඟ තියෙන මේ ත්‍රිවිධ තණ්හාව ඉවත් කළ යුතු වෙනවා. සම්පූර්ණයෙන්ම අපි ළඟ තියෙන ආසාව ඉවත් කළොත් පුතේ එදාට කියනවා නිවන් දැක්කා කියලා. නිවන අවබෝධ කළා කියලා. එහෙමනම් තුන්වෙනි ආර්ය සත්‍ය තමයි දුක්ඛ නිරෝධාර්ය සත්‍ය. දුක නිවීම පිළිබඳ උතුම් සත්‍ය. මේ ගැන තමයි පුතේ අපි අද පාඩම පුතාලගේ 14 වෙනි පාඩමේ සඳහන් වෙන්නේ නිබ්බානම් පරමං සුඛං. නිවන පරම සුවයයි. නැත්තම් නිවන උතුම් සැපතයි කියන එක තමයි පුතේ පාඩමෙන් අපි කතා කරන්නේ. පුතාලා පෙළපොත පෙරලා ගමු 83 වෙනි පිටුව. මේකේ ලස්සන කතාවක් තියෙනවා. මොකද්ද? පුතාලා පළවෙනි ඡේදය කියව ගන්න. පාඩම ඉවර වුණාට පස්සේ හරි කියවලා බලන්න පුතේ. මේ කතාවේ තියෙනවා එක්තරා පොකුණක ඉන්නවා හොඳ යාළුවෝ දෙන්නේ. කවුද යාළුවෝ දෙන්න? මාළුවෙකුයි ඉදිබුවෙකුයි. ඉදිබුවා කියන්නේ පුතේ අපි ඉබ්බට. මේ ඉබ්බයි මාළුවයි දෙන්න බොහොම හොඳ යාළුවෝ දෙන්නේ. පුතාලා දන්නවා මාළුවාට වතුරෙන් ගොඩට යන්නට බෑ. වතුර නැතුව ජීවත් වෙන්නට බෑ මාළුවාට. වතුරෙන් ගොඩට ගියොත් එයාට වතුර නැතිකම නිසා මැරෙන්නට වෙනවා ටික මොහොතකින්. හැබැයි ඉදිබුවාට එහෙම නැහැ. එයා දිය වගේම ගොඩෙත් ඇවිදලා එන්නට පුළුවනි ඉබ්බට. ඉතින් මේ ඉබ්බා දවසක් මේ පොකුණෙන් එළියට ඇවිල්ලා ගොඩ බිම ඇවිදලා යනවා. මේ ගිහිල්ලා මාළුවාට මේ ගැන කියනවා. ගොඩ බිම තමන් ඇවිදලා ආපු හැටි, ගොඩ බිම තිබුණ සුන්දරත්වය මොන වගේද කියන එක මේ මාළුවාට විස්තර කරලා දෙනවා. හැබැයි මේ මාළුවාට ඒක අවබෝධ කරගන්නට බෑ. මොකද මාළුවා කිසිම දවසක ගොඩ බිමට ඇවෙත් තිබුණේ නැති නිසා. මේ මාළුවාට මේ ඉදිබුවා නැත්තම් ඉබ්බා මොන තරම් විස්තර කර දෙන්න හැදුවත් පුතේ ඒක හරි ගියෙම නෑ. ඒ විස්තර කිරීම සාර්ථක වුණේම නැහැ. ඊට පස්සේ කොච්චර මහන්සි ගත්තත් මේ මාළුවා හිතන්නෙම ගොඩ බිමත් මේ හරියට මේ පොකුණ වගේ කියලා. මේ කතාව උපමා කතාවක් පුතේ. එහෙනම් මේ මාළුවාට
ගොඩබිම සුන්දරත්වයේ අවබෝධ කරලා දෙන්නට බැරි වුණා වගේ තමයි පුතේ කෙලෙස් සහිත පෘථග්ජන පුද්ගලයාට මේ නිවන මොකක්ද කියලා පැහැදිලි කරලා දීම හරි අමාරු කටයුත්තක්. එහෙමනම් පුතේ අපි පෙළ පොතේ බලමු 83 වන පිටුවේ දෙවෙනි ඡේදයේ සඳහන් වෙනවා අපි මුලින් කතා කරපු මේ තණ්හාවේ ප්‍රභේද තුන පිළිබඳව. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා පිළිබඳව. මුලින් කතා කර නිසා නැවත ඒ ගැන කතා කරන්නේ නැහැ පුතේ. අපි යමු 84 වෙනි පිටුවට. 84 පිටුවේ දෙවෙනි ඡේදය බලමු. මේ අනුව සප්ත సంతානෙහි මුල් බැස ඇති කා වැදී ඇති තෘෂ්ණාව සපුරා නැති කිරීම මුලින් උපුටා දැමීම නිවනයි. නිරෝධයයි. තෘෂ්ණාව ඡය කිරීම නිවන වේ. යයි තවත් බුද්ධ දේශනාවක දක්වා තිබේ. එහෙමනම් පුතේ මේ සසර දුක ඇති කරන්නෙම පුතේ මේ තෘෂ්ණාව. එහෙම නැත්තම් තණ්හාව. අපි හරි ආසයි පුතේ නිරතුරුවම අපේ මේ ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මේ කාම වස්තුන් පිනවමින් ගමන් කරන්නට. උදෑසන අවදි මොහොතේ ඉඳලා පුතේ හවස නිින්දට යන තෙක්ම අපි කරන්නේ අපේ මේ කාම වස්තුන් පිනවීම. ඇහැට කැමති රූප බලනවා. ඒ වගේම කනට කැමති ශබ්ද අහනවා. නාසයට හොඳ සුවඳ ආග්‍රහණය කරනවා. දිවට හොඳ රස කෑම කනවා. ශරීරයට හොඳ ස්පර්ශයන් ලබා දෙනවා. මේ විදියට පුතේ අපේ ඉන්ද්‍රයන් පිනවීම තමයි අපි මුළු දවස පුරාවටම සිද්ධ කරන්නේ. එහෙමනම් මේ විදියට අපේ කාම වස්තුන් පිනවමින් තව තවත් සසර ගමන් කරොත් අපිට නිවන බොහෝ ඈත වෙනවා. එහෙනම් ඒ නිවනට ලං වෙන්නට නම් අපි කළ යුතු වෙන්නේ පුතේ මේ කාම වස්තුන් පිනවීමේ ටිකක් හෝ ඉවත් වීමයි. ටික ටික ඉවත් වෙවි ගියොත් පුතේ අපිට පුළුවන් වෙනවා දවසක මේ සම්පූර්ණයෙන්ම මේ ආසාවෙන් අයින් වෙන්නට. ආසාවන්ගෙන් අයින් වෙනවා කියන්නේ පුතේ සම්පූර්ණයෙන් මේ ආසාව දුරු කරන එක. මේ තණ්හාව ඡය කළ දවසට නිවන් අවබෝධ කළා වෙනවා. 84 පිටුවේ බලමු පුතේ අපි තව ටිකක් දෙවෙනි ඡේදේ තෘෂ්ණාව ඇතිතාක් සසර දුක නැත. එනම් ඉපදීම, ලෙඩවීම, මහලු වීම, මරණය ආදී කටුක අප්‍රසන්න අත්දැකීම් වලට මුහුණ දීමට අපට සිදුවේ. තෘෂ්ණාව සපුරා නැති කල විට සසර දුකද සපුරා නැති වේ යයි. මෙසේ තෘෂ්ණාවද ඉන් උපදනා සියලු දුක් දුම්නස්ත නැවත නූපදනා පරිදි නැතිවීම සැපතකි. එය පරම සැපතයි, උතුම් සැපතයි. බුදු දහමේ ඉගැන්වෙන පරම නිෂ්ඨාවයි. අවසාන විමුක්තියයි නිවනයි. එහෙනම් පුතේ මේ නිවන අවබෝධ කර ගැනීම සඳහා අපි මේ තෘෂ්ණාව ක්ෂය කළ යුතුම වෙනවා. ඒ වගේම ඊළඟ ඡේදය බලමු. භව යනු පැවැත්මය. ස්කන්ධ ධාතු ආයතනාදි වශයෙන් දහමෙහි හැඳින්වෙන සත්වයාගේ ජීවිතයට හා පැවැත්මට තුඩු දෙන භෞතික මානසික ශක්තියින්ගෙන් නොසැඳී පැවැත්මය. එයටම සසරයයි කියනු ලැබේ. එබැවින් බුද්ධ වචනයෙහි භව නිරෝධය නිවන නම් වේයයිද දක්වා තිබේ. එසේ භවය අවසන් වන්නේ තණ්හාව සපුරා නතර වීමෙනි. සියලු කෙලෙස් නැති වීමෙනි. සසර දුකට හා දුක් සහිත පැවැත්මට එකම හේතුව තණ්හාව නොවේ. එය මූලික හේතුවයි. රාග, ද්වේෂ, මෝහාදී තණ්හාව පෙරට කොටගත් සියලු කෙලෙස් සසර දුක් උපදවයි.
ඒ අනුව මිනිස් సంతානෙහි කාවැදී ඇති රාගාදිය මුළුමනින්ෂය වීම නිවනයයිද බුදුරජාණන් වහන්සේ වදාළහ. එහෙමනම් පුතේ මේ මෙතන සඳහන් වෙනවා සසර දුකට හා දුක් සහිත පැවැත්මට එකම හේතුව තණ්හාව නොවේ. එහෙනම් සසර පැවැත්මට එකම හේතුව තණ්හාව කියලා කියන්නට අමාරුයි. ඒක තණ්හාව මූලික හේතුව. ඒ වගේම රාග ద్వේෂ මෝහ කියන මේ තණ්හාව මූලික කරගත්ත කෙලෙස් තියෙනවා අපි ළඟ. අන්න ඒ ක්ලේශයන් හේතුවෙනුත් අපිට නිරතුරුව දුක් උපදිනවා. මොකද තණ්හාව කිව්වේ අපි ආශාව. කාම තණ්හාව, භව තණ්හාව, විභව තණ්හාව. ඔය තණ්හාව නිසා නිවන් දොර අහිමි වෙනවා වගේම ද්වේෂයත් හොඳ දෙයක් නෙවෙයි. ද්වේෂය කියන්නේ පුතේ තරහ ගතිය. මේ ද්වේෂය නිසා පන්ති කාමරයක් තුල බොහෝ විට සිසුන් අතර ගැටුම් ඇති වෙනවා. සමාජයේ ගත්තහම යාළු මිතුරන් අතරේ, පවුල් දෙකක් අතරේ, පක්ෂ දෙකක් අතරේ මේ ආදී වශයෙන් ගැටුම් ඇති වෙනවා. එහෙනම් මේ ද්වේෂය හොඳ දෙයක්ුත් නෙවෙයි. මෝහය කිව්වේ මාව. සිව්සස් දහම පිළිබඳව අවබෝධයක් නැතිකම. එහෙනම් මේ තණ්හාව පෙරටු ගොත කරගත්ත මේ සියලුම කෙලෙස් වලින් සිද්ධ වෙන්නේ පුතේ සංසාර දුක උපදවන එක. එහෙමනම් අපි මේ සසර සැරි සරමින් යනවා පුතේ. අවසානයක් නෑ මේ ගමනට. හරියට චක්‍රයක් වගේ. චක්‍රයක අවසානයක් දකින්නට අමාරුයි. ඒ වගේ තමයි අපි තුල මේ කෙලෙස් තියෙන තාක්කල් අපේ උපත නැවත නැවත සිද්ධ වෙනවා. 85 පිටුවේ පළවෙනි ඡේදය බලමු පුතේ. තණ්හාව ඇතුළු රාග, ද්වේෂ, මෝහාදී සියලු කෙලෙස් මුල් කොටගෙන දුක් ඇතිවන බව අපි දනිමු. ඉපදීම හේවත් සත්වයාගේ හට ගැනීම, ජරාව හේවත් දි รา යාම, එනම් මහලු වීම, ව්‍යාධිය හේවත් ලෙඩ දුක්, රෝග පීඩා ඇතිවීම, මරණය හේවත් ජීවිතයේ අවසානය ආදි වශයෙන් දුක්ඛ ආර්ය සත්‍ය දේශනාවෙහි පෙන්වා දුන් සසර වසන සත්වයාට විඳීමට සිදු වී ඇති එකී දුක් දුම්නස් සියල්ල අවසන් වීම නිවනය. එබැවින් නිවන යනු සසර දුකෙහි අන්තයයි දක්වා තිබේ. එහෙනම් පුතේ අන්තය කියන්නේ අවසානය. සංසාර දුකේ අවසානය තමයි නිවන කියන්නේ. එහෙමනම් නිවන අවබෝධ කරා නම් ආයේ ඒ පුද්ගලයාට උපතක් කොහෙත්ම සිද්ධ වෙන්නේ නෑ පුතේ. සසර දුකෙහි අන්තය වශයෙන් තමයි දක්වන්නේ නිවන. අන්තය කියන්නේ පුතේ අවසානය. එහෙනම් සංසාර දුකේ අවසානය දකින්නට නම් පුතේ අපි මේ තෘෂ්ණාව ෂය කළ යුතු වෙනවා වගේම පුතේ රාග දෝෂ මෝහ කියන කෙලෙස් සතුරන් පරාජය කළ යුතු වෙනවා. සියලු සංස්කාරයන් සංසිඳීම, සියලු බැඳීම් අත්හැරීම, තෘෂ්ණාව සපුරා නැති කිරීම, විරාගය, නිරෝධය, නිර්වාණයයි. හේතු ප්‍රත්‍ය ඇති කල, ඇතිවන නැති කල, නැතිවන අනිත්‍ය වූ, දුක් සහිත වූ, අනාත්ම වූ සියල්ල මෙහි සංස්කාරයන්ෙන් දක්වන ලදී. එතකොට පුතේ සංස්කාර කියලා කියන්නේ පුතේ හේතු ප්‍රත්‍යයෙන් ඇතිවන සියල්ලගේම ලක්ෂණය තමයි නැතිවීම. හේතුඵල දහමට අනුව හටගන්නා සියලු දේම ලක්ෂණය තමයි පුතේ විනාශය නැත්තම් නැතිවීම. එහෙමනම් මේ දුක් සහිත වූ අනාත්ම වූ මේ සංසාරේ හේතු ප්‍රත්‍යක් ඇතුවම හටගන්න පුද්ගලයා හේතු ප්‍රත්‍ය නැති වූ කල විනාශයටපත් වෙනවා. මේ අනාත්ම වූ සියල්ලම තමයි පුතේ මේ සංස්කාර විදිහට දක්වලා තියෙන්නේ.
නිවන ගැන තවත් බුද්ධ දේශනාවක මෙසේ පැහැදිලි කෙරේ. පුතේ අර හයිලයිට් කරලා තියෙන කොටස අපි බලමු. කහ පාට කරලා තියෙන කොටස. මහණෙනි, හටගත් හෝ නොහටගත් හෝ යම්තා ස්කන්ධ ආදී ධර්මය වෙද්ද ඔවුන් අතර විරාගයම උතුම්යයි කියනු ලැබේ. එනම් මදේ සංසිඳවන තෘෂ්ණා පිපාසය නැති කරවන ඇලීම මුලින් නුපුටා දමන පැවැත්ම සිඳ දමන තෘෂ්ණාව වනසන විරාගය නිරෝධයයි නිර්වාණයයි. එහෙමනම් මදේ සංසිඳවන තෘෂ්ණා පිපාසය නැති කරවන ඇලීම මුලින් නුපුටා දමන මේ පැවැත්ම සිඳ දමන තෘෂ්ණාව වනසන විරාගයයි නිරෝධයයි නිර්වාණයයි. එහෙමනම් පුතේ මේ අපි තුල ඇති ඇලීම දුරු කළ යුතුම වෙනවා පුතේ. එවිටයි නිවන් දැක්කා වෙන්නේ. මේ නිවන කියන දේ අපිට අතින් ඇල්ලිය නොහැකි. මෙන්න මේ හැඩය තියෙනවා. රවුම් හැඩය, හතරැස් හැඩය, ඍජුකෝණාශ්‍රාකාරයි මේ ආදී වශයෙන් අපිට හැඩතල දෙන්නට බැහැ මේ නිවනට. එහෙමනම් ඒ නිවන සාක්ෂාත් කරගත්ත පුද්ගලයා පමණම තමයි පුතේ දන්නේ මෙම නිවන මොන විදිය සැපක්ද කියන එක. පුතේ 85 පිටුවේ අවසානට බලමු. එතන සඳහන් වෙනවා අප සාංශාරිකව සොයන විඳින සැප සම්පත් හැඳින්වෙන්නේ වේදිත සැප යනුවෙනි. ඔක විභාගෙට එන්නට පුළුවන් පුතේ. ඒ නිසා ඒ කරුණු දෙක හොඳින් මතක තබා ගන්න. වේදිත සැප මොකද්ද? අවේදිත සැප මොකද්ද කියන එක. එහෙනම් අප සාංශාරිකව හොයන විඳින සැප සම්පත් හැඳින්වෙන්නේ වේදිත සැප යනුවෙනි. ලෞකික වශයෙන් විඳින සැපයි. නිවන අවේදිත සැපතකි. එහෙනම් පුතේ ලෞකික වශයෙන් විඳින සැපට තමයි කියන්නේ වේදිත සැපය. නැත්තම් වේදිත සුඛය කියලා කියනවා. ඒ වගේම තමයි නිවන අවේදිත සැපය. නැත්තම් නිවන අවේදික සුවය. මෙන්න මේ නිවන සැපයි කියලා අප හිතන පතන හැම සැප එහි ඇති නිසා නොවේ දුකක් නැති නිසාය. එහෙමනම් පුතේ දැන් මෙතන සැප දෙකොටසක් සඳහන් වෙනවා. මොකද්ද කොටස් දෙක? වේදිත සැප සහ අවේදිත සැප. මේ සැප කොටස් දෙකකට වෙන් කරලා දක්වනවා වේදිත සැප සහ අවේදිත සැප වශයෙන්. එහෙනම් වේදිත සැප වශයෙන් දැක්වේ පුතේ ලෞකික වශයෙන් විඳින සැප. ලෞකික වශයෙන් විඳින සැප කිව්වොත් පුතේ අපි බඩ පිරෙන්නට කෑම කන. ඒ වගේම ඇහැට ලස්සන දසුන් බලනවා, රූපවාහිනී බලනවා, හොඳ ගීත අහනවා. මෙන්න මේ විදිහට ඒ වගේම හොඳ ඇඳක නිදා ගන්නවා. මේ වගේ විඳින සැප තමයි පුතේ වේදිත සැප වෙන්නේ. ඒ කියන්නේ අපි ලෞකික වශයෙන් විඳින සැප තමයි වේදිත සැප, අවේදිත සැප කියන්නේ එහෙනම් නිර්වාණය. මේ විදිහට සැප කොටස් දෙකක් ඔස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ කොටස් දෙකෙන් පුතේ අපි ගමන් කළ යුතු වෙන්නේ නැත්තම් විඳිය යුතු වෙන්නේ පුතේ වේදිත සැප නොවේ අවේදිත සැපයි. නිරතුරුවම අපි කම් සැප පිනවමින් සංසාරේ ඇවිදින එක පුතේ මෙතෙක්කල් දිගින් දිගටම සිද්ධ කළා. එහෙමනම් ඒ තුලින් අපිට නිවන් ලැබිය නොහැකි. එහෙනම් ඒ මිදි අපි තෘෂ්ණාව සම්පූර්ණයෙන් ඡය කළොත් තමයි පුතේ අපිට නිවන් අවබෝධ කළ හැකි වෙන්නේ. ඒ කියන්නේ අවේදිත සැප උදා කර ගන්නට නම් අවේදිත සැප විඳින්නට නම් අපි ළඟ තියෙන මේ තෘෂ්ණාව සම්පූර්ණයෙන් ඉවත් කළ යුතු වෙනවා.
දුක්ඛ නිරෝධාරි සත්‍ය සසර දුක ඇති කරන තණ්හාව මුලින්ම උදුරා දැමීම තමයි පුතේ එහෙනම් දුක්ඛ නිරෝධාරි සත්‍යය වෙන්නේ. භව නිරෝධය කියන්නේ පුතේ තණ්හාව ශේෂ නොවනසේ දුරු කිරීම, නොයල්ම, හෙවත් විරාගය, සියලු ආශාවන් අත්හැරීම, සියලු අතෙන් නිදහස් වීම, ආලය දුරු කිරීම, මිදීම. මේ විදියට පුතේ භව නිරෝධය ලබන්නට නම් තණ්හාව බිඳක්වත් ශේෂ නොවි දුරු කළ යුතු වෙනවා. හරියට මෙන්න මේ රූප රාමුවේ සඳහන් වෙන රුක්ෂය වගේ සසර දුක ඇති කරන තණ්හාව මුලින්ම උදුරා දැමිය යුතු වෙනවා පුතේ. එතකොට තමයි අපි කියන්නේ පුද්ගලයා නිවන් අවබෝධ කළා කියලා. මේ අපි ළඟ තියෙන තෘෂ්ණාව හරියට මෙන්න මේ රුක්ෂයේ මුල් වගේ. මේ රුක්ෂය පොළවට සවි වෙන්නේ පුතේ මෙන්න මේ මුල් වලින්. එහෙමනම් මේ මුල් එකක්වත් ඉතිරි නොවි ගලවලා ගන්නට බොහොම අමාරුයි. දින ගණනාවක් මේ ගස මුල හොඳින් පාදලා ඊට පසුව තමයි ක්‍රමක්‍රමයෙන් මේ ගස උදුරා ගත යුතු වෙන්නේ. එහෙනම් ඒ විදියට තමයි අපේ ළඟ තියෙන තෘෂ්ණාව මේ එක දහම් පදයක්, එක බණ පදයක්, බණ පද 100ක් ඇහුවා කියලා ඉවත් කරන්නට අමාරුයි. ඒක අපි ආයාසයෙන් හෝ කළ යුතු දෙයක් වෙනවා. බොහොම අමාරුවෙන් වුණත් පුතේ ඒක හොඳ දෙයක් වෙනවා. මොකද ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මැරෙමින් මේ විදියට ඔබ මම අපි සියලු දෙනා සංසාරේ ගමන් කිරීම පුතේ මහා භයානක අත්දැකීම් රාශියකට මුහුණ දීමක් වෙනවා. අපි දන්නේ නෑ පුතේ මේ ආත්මේ අපි මැරිලා කොහේ යයිද කියලා. හරකෙක් වුණොත් තව කෙනෙක් අපේ බෙල්ල කපලා දාවේ. ඌරෙක් වුණොත් අපිව මරලා මස් කන්නට ගනීවි. කුකුලෙක් කිකිලියක් වුණොත් අනිවාර්යයෙන්ම මසට ගන්නවා පුතේ. බල්ලෙක් පූසෙක් වුණොත් නිරතුරුවම අනෙක් අයගේ ඉඳුල්බත්ම කන්නට වෙනවා. මේ විදියට පුතේ සත්ව ආත්මයක් ලැබුණොත් ඒ ගැන හිතන්නටත් බයයි. අපාගත වුණොත් හරිම භයානකයි. එහෙමනම් අපි මහන්සි ගත යුතුයි අපිට නිවන් අවබෝධ කර ගැනීමට දුරනම් සෝවාන් තත්ත්වයවත් මේ ආත්මෙදී අවබෝධ කර ගැනීම සඳහා. එහෙමනම් මෙන්න මේ රුක්ෂයේ මුල් වගේ අපි ළඟ පවතින මේ සසරට බැඳගෙන තියෙන තෘෂ්ණාව ෂය කළ යුතු වෙනවා. යථාපි මූලේ අනුපද්දවේ දල්හි චින්නෝපි රුක්ඛෝ පුනරේව රෝහති ඒවම්පි තණ්හානුසේ අනුහතේ නිබ්බන්තති දුක්ඛ මිදං පුනප්පුනං යම්සේ ගසක මුල ශක්තිමත්ත නොගැලවී පවතීද ඒ තාක්කල් එම ගස නැවත නැවතත් ලියලන්නාසේ සිත තුල තණ්හාව මුල් පැස ඇති තාක් සසර දුක හටගනී. එහෙමනම් පුතේ මේ ගහේ මුල ශක්තිමත්ත නොගැලවී පවතින තාක්කල් ඒ ගස නැවතත් ලියලනවා. අපේ හිත තුල තියෙන තණ්හාවන් අන්න ඒ වගේ සසර දුක උපද්දනවා. පුතාලට මේ රුක්ෂය දිහා බලුවොත් මේ රුක්ෂය පොළවට හොඳින්ම සවි වෙලා තියෙන්නේ. මුල් හොඳට පොළවට අල්ලගෙන තියෙන්නේ. ඒ වගේ තමයි අපේ ආශාව. අපේ හදවත තුලටම කිඳා බැහැලා තියෙන්නේ මේ ආශාව. හැම වෙලේම අපි මහන්සි ගන්නේ කාම වස්තුන් පිනවමින් සියලු දේම මගේ මගේ කියලා ඇද බැඳගෙන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධේ උපාදානය කොටගෙන
ජීවත් වෙන්න. එහෙමනම් අපි නිවන් දොරටුව කරා යන්න නම් මේ ආශාව දුරු කළ යුතු වෙනවා. හරියට මේ ගස උදුරා ඉවත් කරන්නාසේ. මේ ගස උදුරා ඉවත් කරන්නට නම් ගස මුල හොඳින් පෑදිය යුතු වෙනවා. ඒකට දින ගණනාවක් ගත වෙනවා. දින ගණනාවක් ගත වුණත් කමක් නැහැ. ඒ දේ හෙමින් කළ යුතු වෙනවා. ගස වටට හොඳින් පාදලා ඉන් පසුව යන්ත්‍රයක් මාර්ගයෙන් තමයි මේ ගස ගැලවිය යුතු වෙන්නේ. ගස වට පෑදීමට පෙර කළ යුතු වෙන්නේ පුතේ ගසේ අතු කපා ඉවත් කිරීම. එහෙමනම් අපි ළඟ තියෙන තණ්හාවත් අන්න ඒ වගේ. කල් ගත වුණත් හෙමින් හෝ අපි ළඟ තියෙන තෘෂ්ණාව ටික දුරු කරගත්තොත් පුතේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා වශයෙන් ත්‍රිවිධාකාර වූ තණ්හාව ෂය කළ දවසට අපිට පුළුවන් වෙනවා මෙන්න මේ කියන මැදුම් පිළිවෙත ඔස්සේ ගොස් සීල සමාධි ප්‍රඥා වඩමින් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේම ගමන් කොට නිවන් අවබෝධ කරගන්නට. එහෙමනම් ඒ නිවන සඳහා යන ගමන බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා පුතේ. බහුභාණ්ඩික වුණොත්, මහිච්ඡතාවයෙන් යුක්ත වුණොත් අපිට ඒ ගමනේ යන්නට බැරි වෙනවා. බොහෝ ආසාවන් සමග කාම වස්තුන් පිනවමින් යන ගමනින් අපිට සැනසෙල්ලක් ඇති වෙන්නේ නැහැ පුතේ කොයිම වෙලාවකවත්. නිරතුරුවම සිතට සතුටක් නැති, සිත අසහනකාරී තත්වෙන් පත් වෙන්නේ මේ අපි නිරතුරුව අපේ පංචේන්ද්‍රයන් පිනවමින් යාම හේතුවෙන්. එහෙමනම් මේ ගේ දොර, යාන වාහන, ඉඩකඩම්, වතු පිටි මේ සියලු දේ කෙරෙහි අපි හඹා යාම තමයි නිරතුරුවම කරන්නේ. මානසික නිදහසක් නැති ලෞකික වස්තුන් පස්සේ හඹා යාමම තමයි පුතේ අපේ නිවන් දොරටුව තියෙන්නේ. එහෙමනම් මේ නිවන් දොරටුව ආවරණය කර ඇති ඒ තෘෂ්ණාව සම්පූර්ණයෙන් ක්ෂය කරොත් අපිට හැකි වෙනවා නිවන් ලබන්නට. ඒ යන මඟ යා යුතු වෙන්නේ පුතේ මෙන්න මේ වගේ සැහැල්ලු දිවිපෙතක් ගත කිරීම තුලින්මයි බහුභාණ්ඩික ජීවිතයක් ගෙවීම සසර බිය උපදවන සුළු කාර්යයක් වෙනවා. මේ රූපරාමුවේ දකින්නට පුළුවන් පුතාලට සංඝයා වහන්සේ නම සසර කතරින් එතර වීමට දරන වෑයම බොහොම සැහැල්ලු දිවි පෙවෙතක්. තනිපට සිවුර, දෙපට සිවුර, අඳනාකඩේ යන තුන් සිවුරෙන් යුක්තව පාත්‍රයේ අතින්ගත් උන්වහන්සේ හරිම තැම්පත් ගමනින් පුතේ ගමන් කරනවා, වඩිනවා. ඕනම තැනක උන්වහන්සේට මේ තුන් සිවුර හා පාත්‍රයේ අතැතිව යා හැකි වෙනවා. කකුල් දෙකට සෙරෙප්පු දෙකක්වත් නැතිව තමයි පුතේ මේ සංසාර ගමනින් එතර වීමට උන්වහන්සේ මහන්සි ගන්නෙ. ඒ වගේම අනෙක් පස තියෙන රූපේ පුතාලට පේනවා වයස්ගත වුණ මහලු පුද්ගලයේ ගමන් ගන්න ආකාරය. නිරතුරුවම කාම වස්තුන් කෙරෙහිම හිත අලවමින් ගෙවන ජීවිතේ හරි භයානකයි පුතේ. එහෙමනම් අපි මේ චාම් සරල ජීවිතයක් ගත කරමින් ජීවිතේ ගත කළොත් ලේසි පහසු වෙනවා නිවන් අවබෝධය සඳහා යන ගමනට. බුදුරජාණන් වහන්සේ ප්‍රශංසා කරන්නේ නිරතුරුවම සීමිත ආශාවන් ඇති ජීවිතයට. සන්තුස්සකෝ
පෙළ පොතේ 86 වෙනි පිටුවේ අන්තිම ඡේදෙ පුතේ මේ ටික සඳහන් වෙනවා. සන්තුස්සකෝ ලද දෙයි සතුටු වෙනවා. ඔහු ලද දෙයින් සතුටු වෙයි. ඒ වගේම සුබරු ඔහු අසීමිත අපේක්ෂා නැති අයකි. අප්පකිච්චෝ වැඩ අඩුයි. සල්ලහුක උත්ති ඔහුගේ පැවැත්ම සැහැල්ලුයි. සන්තින්ද්‍රියෝ ඉන්ද්‍රිය සංවරයි. නිපකෝ ඔහු නිවනැත්තෙකි. මෙන්න මේ විදියට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ විදියට තියෙන සම්පත් නිසි පාලනකින් යුක්තව භුක්ති විඳින පුද්ගලයා ආශාව අඩු කරගෙන ජීවත් වුණ තරමටම ඔහුට පුළුවන් වෙනවා පුතේ නිවන කරා ලං වෙන්නට. මොකද බහුභාණ්ඩික වුණොත් මහිච්ඡතාවෙන් යුක්ත වුණොත් ඔහු නිරතුරුව දුවන්නේ ආශාවන් පසුපස්සෙමයි. ආශාවන් පසුපස හඹා යෑම නිවන් දොරටුව වසා දැමීමක් බවට පත් වෙනවා. ඒ බව අපිට කලින් රූපරාමයේදී දුටු ආකාරයෙන් සංඝයා වහන්සේලාගේ හැසිරීම මනාවට අපිට නිදසුන් සපේනවා. අල්පේච්ඡ ජීවිතයක්, ලද දෙයින් සතුටු වීම, නිරතුරුවම අන් අයගේ යහපත වෙනුවෙන් කටයුතු කරන, මනා ඉන්ද්‍රිය සංවරයකින් යුක්ත නුවණැති විදිහට තමයි පුතේ සංඝයා වහන්සේ කටයුතු කරන්නේ. එහෙමනම් අපිත් ඒ විදියට පුංචි කාලේ ඉඳලා පුතේ පුරුදු වෙන්නට ඕනි මේ අපේ ගමේ පන්සලේ හාමුදුරුවෝ කොහොමද තැම්පත් ගති ඇතුව තැම්පත් ඉන්ද්‍රිය සංවරයකින් යුක්තව ඒ කටයුතු කරන හාමුදුරන් වහන්සේලා ආදර්ශයට අරගෙන අපේ පැවැත්ම යහපත් කරගන්නට අපි නිරතුරුවම ලද දෙයින් සතුටු විය යුතුයි. දකින දේ ඉල්ලන්නට ගියොත් දෙමව්පියන්ගේ අපි පුංචි කාලේ ඉඳලම වැරදි පැත්තකටයි යොමු වෙන්නේ. එහෙමනම් අපි ලැබෙන දෙයකින් සතුටු වෙලා සීමිත අපේක්ෂාවන් ඔස්සේ යා යුතු වෙනවා. ඒ වගේම අපේ වැඩ අඩු කරගත යුතු වෙනවා. සැහැල්ලු ජීවිතයක් සංවර ඉන්ද්‍රියන් පැවැත්මක් තුලින් නිරතුරුවම නුවණැතිව කටයුතු කිරීමෙන් නිවන් දොරටුව කරා අපිට යා හැකි වෙනවා. නිබ්බානං පරමං සුඛං නිවන උතුම්ම සැපතයි. එහෙනම් මේ ආකාරයෙන් නිවන් අවබෝධ කිරීම සඳහා පුතේ මේ බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වලා දුන්න චතුරාර්ය සත්‍ය ධර්මයේ ඔස්සේම ගමන් කළ යුතු වෙනවා. එමනම් පුතේ 87 පිටුවේ සඳහන් වෙන සාරාංශය බලමු. නිවන් සෝය ඉක්මවා යන පරම සෝයක් ලෝකේ නොමැත. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය මගින් උගන්වන්නේ සියලු දුක් නැති කිරීමෙන් ලබන එම සෝයයි. එනම් දුකට මුල්වන තෘෂ්ණාව මුළුමනින්ම නැති කිරීමයි. සියලු කෙලෙස් මුලිනු පුටා දැමීමයි. භව නිරෝධයයි. එය දුකෙහි අන්තය වෙයි. අල්පේච්ඡ සරල ජීවිතයක් ගත කිරීම නිවනට ක්‍රමයෙන් ළඟා වීමකි. ක්‍රියාකාරකම බලමු පුතේ. නිබ්බානම් පරමං සුඛං යන්න කෙටියෙන් පැහැදිලි කරන්න. නිබ්බානම් පරමං සුඛං කියන්නේ පුතේ නිවන උතුම් සැපත කියන එක. ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ තෘෂ්ණාවෙහි ස්වභාවය කියවෙන කෙටි ඡේදයක් ලියන්න. ඒක පුතාලට ලියන්නට පුළුවන්. තෘෂ්ණාව කිව්වේ පුතේ ආශාව. එහෙනම් මේ ආශාව අපි කොටස් තුනකට වෙන් කරලා දැක්කුවා. කාම තණ්හාව, භව තණ්හාව හා විභව තණ්හාව වශයෙන්. කාම තණ්හාව කිව්වේ මේ ඇස කන නාසය දිව ශරීරය ආදී වූ අපේ පංචේන්ද්‍රයන් පිනවීමට ඇති කැමැත්ත. භව තණ්හාව කිව්වේ භවය පිළිබඳ ඇති කැමැත්ත.
විභව තණ්හාව කිව්වේ ඊළඟ ආත්මයක් ගැන විශ්වාස නොකරන පුජ්‍යලයෝ මෙලොව ඇතිතාක් සැප විඳින්නට මහන්සි ගන්නවා. එහෙමනම් ඊළඟ ආත්මයක් නැහැයි කියලා විශ්වාස කරලා මේ ආත්මේ වශයෙන් සැප විඳීම තමයි පුතේ විභව තණ්හාව වෙන්නේ. ඒ සඳහා තියෙන ආසාව කැමැත්ත. තුන්වෙනි ප්‍රශ්නේ අල්පේච්ඡ සරල ජීවිතයකට හුරු පුරුදු වීමේ ප්‍රයෝජන දැක්වෙන වාක්‍ය 3ක් ලියන්න. අල්පේච්ඡ සරල ජීවිතයකට හුරු පුරුදු වීමේ ප්‍රයෝජන දැක්වෙන වාක්‍ය 3ක්. අපි අල්පේච්ඡ සරල ජීවිතයකට හුරු පුරුදු වුණොත් පුතේ අන් අයට කිසිදු කරදරයක් හිරිහැරයක් නැතුව අපිට ජීවත් වෙන්නට පුළුවන්. වෙන අයට අපෙන් කරදරයක් වන්නේ නැහැ කිසිම වෙලාවක. එහෙම වුණහම ලැබෙන වියදමට ලැබෙන ආදායමට අනුව අපිට වියදම යොදා ගන්නට පුළුවන්. ජීවිතය සමබරව සම ජීවිකතාවෙන් යුක්තව පවත්වාගෙන යන්නට පුළුවන් පුතේ මේ චාම් ජීවිතයක් සරල ජීවිතයකට හුරු පුරුදු වීම තුලින්. ඒ වගේම තමයි නිර්වාණය සඳහා බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා චාම් ජීවිතයක් ගත කිරීමම නිවන් මඟ ගමන් කිරීමට උපකාරී වන බව. ওই විදිහට කරුණු 3 ලියමු. ඊට පස්සේ පුතේ බලමු පැවරුම. ධම්මචක්කප්පවත්තන සූත්‍රයේහි දුක්ඛ නිරෝධාරි සත්‍යය විස්තර කෙරෙන පාලි පාඨය ලියා දක්වන්න. පුතාලට පුළුවනි මේ පාලි පාඨය සඳහන් වෙනවා පුතේ පුතාලගේ දහම් පාසල් පොතේ 9 වන ශ්‍රේණියේ 23 වන පාඩම අවසානයේදී දහම් පාසල් පෙළ පොතේ පුතාලට සඳහන් කරලා තියෙනවා ඒත් දුක්ඛ නිරෝධාර්ය සත්‍ය. ඒ පාඩම අවසානයේ 89 වෙනි පිටුවේ දහම් පාසල් පොතේ සඳහන් වෙනවා පුතේ පුහුණුවට දීලා තියෙනවා මේ පාසල් පෙළ පොතේ පැවරුමට දීලා තියෙන ඔයාලට ලියන්න කියලා තියෙන පාලි පාඨය. ඉදං කෝපන භික්ඛවේ දුක්ඛ නිරෝධං අරිය සත්‍යං යෝ තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්ති අනාලයෝ. ධම්මචක්කප්පවත්තන සූත්‍රෙහි තමයි පුතේ සඳහන් වෙන්නේ. පුතාලට පුළුවන් දහම් පාසල් පෙළ පොත පෙරලාගෙන මේ 89 වෙනි පිටුවේ තියෙන මේ පාලි පාඨය ලියා දක්වන්න. එහෙමනම් පොතේ ක්‍රියාකාරක මහා පැවරුම කිරීමෙන් අනතුරුව පුතාලට පුළුවනි ඊට පස්සේ දීලා තියෙන පැවරුම කරන්නට. එහෙමනම් පුතේ බුදුරජාණන් වහන්සේ තමයි අපිට මේ නිර්වාණාවබෝධය ලබා ගන්න ආකාරය එදා ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාවේදී දේශනා කොට වදාළේ. මේ විදියට පොතේ ක්‍රියාකාරකම කරාට පස්සේ පුතේ පුතාලා පැවරුම් පොත අරගෙන මෙන්න මේ ප්‍රශ්න 3 ලියලා අපි උත්තර ලියමු. පළවෙනි ප්‍රශ්නේ අපි විඳින සැප ලියාගමු පුතේ. අපි විඳින සැප බෙදෙන කොටස් දෙක නම් කරන්න. අපි විඳින සැප බෙදෙන කොටස් දෙක නම් කරන්න. 2 ත්‍රිවිධාකාර තණ්හාව නම් කරන්න. ත්‍රිවිධාකාර තණ්හාව නම් කරන්න. 3 වෙනි ප්‍රශ්නේ නිබ්බානම් පරමං සුඛං. නිබ්බානම්
පරමං සුඛං මේ පිළිබඳව විස්තර කරන්න. මේ පිළිබඳව විස්තර කරන්න. එහෙමනම් පුතේ මේ ප්‍රශ්න තුනට පුතාලට පුළුවනි උත්තර ලියලා පිළිතුරු සමග සැසඳීමක් කරලා දැනුම කොහොමද කියලා නිරීක්ෂණය කරන්නට. එහෙමනම් පුතේ අපි පාඩම අවසන් කරමු. ආයුබෝවන්.